උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා අංක 315 මහවිලච්චිය යාය 3හි පදිංචි සීලා පොඩිසිංහ මහත්මිය, බුද්ධික සම්පත් බණ්ඩාර මහතා, ශිරෝමිකා දිල්රුක්ෂි බණ්ඩාර මහත්මිය ඇතුළු පවුලේ සැම විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදාන වලින් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය ඩුබායිහි සේවය කරන නිලූෂි ප්‍රියදර්ශනී මහත්මියගේ 41 වන ජන්මදිනය නිමිත්තෙන් මේ පින් අනුමෝදන් වේවා. ජනවාරි 2 වන දිනට ජන්මදිනයේ යෙදුන සෙනුරි හෙසන්යා දිසානායක දියණියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. බුද්ධික සම්පත් බණ්ඩාර මහතාගේ රැකියා කටයුතු සාර්ථක වේවා. ඩුබායි දේශයේ සිටින කාන්ති ලෑන්ඩර්ස්, රුක්මාලි, රමණි, චිත්‍රා ඇතුළු සියලු දෙනාටත් කුරුණෑගල පදිංචි ශ්‍රයානි මහත්මියටත් මේ පින් අනුමෝදන් වී චතුරාර්ය සත්‍ය අවබෝධ වී ධර්ම මාර්ගයේ පූර්ණණය වේවා. කේ සුමනාවති සොහොයුරියට, කරුණාරත්න සොහොයුරාට, නිහාල් ජයරත්න කිතුල්දෙනිය මහතා යන අයට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. දේශකයාණන් වහන්සේට පතන බෝධියකින් නිර්වාණ අවබෝධය ලැබීම පිණිස මේ පින් හේතු වේවා. දැනට පවතින වසංගත රෝගී තත්වෙන් පීඩා විඳින ලෝවැසි ලක්වැසි සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවායි බලාපොරොත්තු වෙනවා. එසේම වේවායි ආශිර්වාද කරනවා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අතීත හේතවෝ පංච ඉදානී ඵල පංචකං ඉදානී හේතවෝ පංච ආයතින් ඵල පංචකං තී. පටිච්චසමුප්පාදය තුළින් ධර්මයේ තේරුම් ගැනීමේදී කෙනෙක් පාරම්පරිකව හිතන්නේ නැතුව අලුතෙන් හිතන්න ඕන. මෙතෙක් පැහැදිලි කර ධර්මදේශනා 4 ඔස්සේ අපි මේ වර්තමාන ස්කන්ධ පංචකය තුල සිදුවෙන සිද්ධියක් වශයෙන් තමයි විග්‍රහ කරන්නේ. ඇහැට, කනට, නාසයට, දිවට, කයට අරමුණක් හමු වීම හේතු කීපයක ඵලයක්. ඇහැට හේතු වෙනයි, කනට හේතු වෙනයි, පොඩි පොඩි වෙනස්කම් තිබෙනවා. මුල් දේශනාවලදී මා මේක පැහැදිලි කළා. ඒ හේතු එකතු වීමට කියනවා පටිච්ච කියලා. එක්වර හට ගැනීමට කියනවා සංඋත්පාද. පෘථග්ජන පුද්ගලයා ගාව මේ සිද්ධිය තුළ එතනින් අවසන් නොවි අනාගත පැවැත්මට හේතුවක් ඉතුරු වෙන බැවින් මේකට කියනවා අනුලෝම පටිච්චසමුප්පාදය කියලා. එබැවින් මේ ඔබ ළඟ වර්තමාන මොහොතේ ඇස කන නාසය දිව කයින් අරමුණක් ගන්නා විට ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, මට තරහ එනවා කියන මේ වචනවල ගැඹුරු ශාස්ත්‍රීය සිදුවීමයි අර්ථයයි. සැබවින්ම අපට වර්තමානයේ කියන පදයට ධර්මයේ විග්‍රහ කරන්න පුළුවන් ඉතා ගැඹුරු දෙයක් පමණයි. සිංහල භාෂාවේ හෝ ව්‍යාකරණ වල ඉතිහාසයේ ඉතිහාස කියන්නේ ඒක තේරුම මෙහෙම වුණා කියන එකමනේ. අවුරුදු දහස් ගණනක අතීතය කතා කළ හැකියි. ජීවිතේත් මරණයෙන් එහා පැත්තේ අතීතයක් කතා කළ හැකියි. මරණයෙන් මෙහා අනාගතයක් කතා කළ හැකියි. එහෙනම් අපි මේ අතීත වර්තමාන අනාගත බෙදාන තියෙන්නේ ජීවිත තුනකට. නැත්තම් පසුගිය සත වර්ෂය, අනාගත සත වර්ෂය එහෙම. ඒවා ඒ කතාවලදී හරි. නමුත් මේ පටිච්චසමුප්පාද න්‍යායයේදී ඔය මතක් කළා විද්‍යා සංකාර කියන්නේ ඉස්සර ජීවිතේ නම් ඒක කවදාවත් කාටවත් ආයේ ඒකට ගිහින් නැති කරන්න බැරි නිසා ඒ අවිද්‍යාව දුරු කරන්න හම්බ වෙන්නේ නැහැ කියලා.
මේ 12 ආකාර පටිච්චසමුප්පාද පේලිය වෙනත් විදිහකට පැහැදිලි කරලා තියෙනවා. ඒක පැහැදිලි කරලා තිබෙන්නේ අතීත ස්කන්ධ පහයි අනාගත ස්කන්ධ පහයි වර්තමාන ස්කන්ධ පහයි නෙමෙයි. අපි බලමු මේක මෙහෙම කරගන්න. අතීත හේතවෝ පංච. මුල්ුණා වූ හේතු පහක්. මේ පහත් වර්තමාන ස්කන්ධ පංචකයේ අතීතයක්. වර්තමාන ස්කන්ධ පංචකය තුලයි මේ අතීතය තියෙන්න ඕන. ඉදානි කියන්නේ දැන් වර්තමාන. මේ මොහොතෙත් ඵල පහක් හට ගන්නවා. ඉදානි ඵල පංචකම්. ඒ මොහොතේම ඉදානි හේතෝ පංච. අනාගතයට ඵලයක් හටගන්න අවශ්‍ය හේතු පහකුත් ඉතුරු කරනවා. එබැවින් අනාගතයට ඵල පහක් හටගන්නවා. අත අතීත හේතු වර්තමාන ඵල වර්තමාන හේතු කියන තුන ජීවිත තුනකට හෝ ස්කන්ධ පහේවත් තුනකට ගලපන්නේ යන්න එපා. එක ස්කන්ධ පහක් තුල දැක ගන්න. එතකොට ඔබට තේරෙවි පැවැත්ම සිදුවෙන හැටි. දැන් ඔබට නවත්තන්න ඕන නම් ඊට පස්සේ මෙතනම තියෙනවා පටිලෝම පටිච්චසමුප්පාදය. මේ ඇති කල්හි මේ වේ මේ නැති කල්හි මේ නොවේනේ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති. මේ ඇති කල්හි මේ වේ මේ නැති කල්හි මේ නොවේ. ඉමස්ස උපාදා ඉදං උපජ්ජති ඉදං යස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මෙය හේතු ඇති කල්හි ඵලය ඇති වේ. හේතු නැත්නම් ඵලය නැත. ඒ ධම්මා හේතුප්පබ්බවාතේ සංහේතුන් තථාගතෝ ආහ. දුක නැමැති ධර්මතාවයේ හටගන්නා වූ හේතු තථාගතයන් වහන්සේ වදාරනවා. ඒ ධම්මා දුක වෙන මොකක්වත් නෙමෙයි. ඒකට හේතුව වදාරනවා. වදාරලා උන්වහන්සේ අපි අමාරුයි දාන්නේ තේ සංචයෝ නිරෝධෝ අර හේතුව නිරෝධ කරන හැටි. හේතුම් තථාගතෝ හා හේතුව වදාරලා ඒ හේතුව නිරෝධ කරන්න කියනවා. ඒ හේතුව නිරෝධ කරොත් දුක් නෑ නේද? දුකට හේතුව නිරෝධ කිරීමෙන් දුක නැති කරන හේතු නිරෝධවාදීන් නිරෝධයෙන් ඵල නිරෝධ කරන වාදියෙක් බුදුන් වහන්සේ. ඒවං වාදී මහා සමනෝ. මේක ස්කන්ධ පංචකය තුල සිදුවෙන්න ඕන. ස්කන්ධ පංචකය තුල අපට බැඳෙන්න පුළුවන් නම් වරදින්න පුළුවන් නම් සතර ගමන සකස් කරන්නත් පුළුවනි නම්. ඒ ස්කන්ධ පංචකය තුල අපට අපාය යන්නයි දිව්‍ය ලෝක යන්නයි බ්‍රහ්ම ලෝක යන්නයි පාර හදන්න පුළුවනි නම්. ස්කන්ධ පංචකය තුල ගමන නවත්තන්නත් පුළුවන්. මෙන්න මේ කරුණ ගැඹුරින් පැහැදිලි කිරීම අරමුණු කරගෙන තමයි මම මේ ගාථා පද 4 ගත්තේ. මේක මම පාලියෙන් කියලා දෙන්නම් ඉස්සර වෙලා. තියෙන විදිහ. ඔය අතීත හේතු කියන්නේ මොනවද? වර්තමාන ඵල කියන්නේ මොනවද? වර්තමාන හේතු කියන්නේ මොනවද කියලා. ඊට පස්සේ ඔබ ළඟ මේක සිදුවෙන හැටි ගලපලා පෙන්නන්නම්. ඔබ ළඟ බලන් ඉන්න මේක කොහොමවත් පොතක බලන්න යන්න එපා. පාලියෙන් මේකට කියනවා අතීත හේතුවලට කියනවා අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව. වර්තමාන ඵල වලට කියනවා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. සසර ඇවිදින්න ඕන නම් තියෙන හේතු වලට කියනවා තණ්හා උපාදාන අවිද්‍යා සංකාරා. මේ ස්කන්ධ පංචකය තුල. ඒ නිසා ඊළඟ ස්කන්ධ පංචකයේදී අනාගත කියන්නේ ඒක එතෙන්දී විඥාන නාම සලආයතන පස්ස වෙන අනාගත ඵලය හටගනීවි. අතීත හේතු පහක් නිසා වර්තමාන ඵල වර්තමාන හේතු තැබුවොත් අනාගත ඵල. අතීත හේතු පහක් නිසා වර්තමාන ඵල වර්තමාන පහ හේතු නොතැබුවොත් මොකද වෙන්නේ? අනාගත ඵල තියෙයිද? ඔන්න භාවනාව. පටිච්ච සමුප්පාද න්‍යායාශ්‍රයෙන් බණ තේරුම් ගැනීම. ඒක තේරෙන්නේ නැත්නම් අපි ත්‍රිලක්ෂණය හෝ චතුස්සත්‍ය හෝ සතර සතිපට්ඨානය හෝ කර්මාක්ෂය කිරීමේ කර්මයේ ආශ්‍රයෙන් කියලා දෙන්නම්. පසුගිය වසර දෙකක විතර කාලයක් තුළ මේ ධර්ම දේශනා කරගෙන එමින් පටිච්චසමුප්පාදයේ පැහැදිලි කිරීමම කල් තබමින් හිටියේ. මොකද මේ සමාජය දැනුවත් වෙන්න ඕන.
ළඟදී හම්බෙන් මට අහන්න හම්බුණා පටිච්චසමුපාදය දේශනා කරන දේශනාවක් ටිකක් වෙලා. මට හිතුණා මේ වැරද්ද සමාජගත වෙන්න ඉස්සෙල්ලා මේක දැන් කියන්න ඕන කියලා. ඒ නිසා තමයි ටික ඉක්මන් කළේ. නැත්තම් තවත් ටික කාලයක් යනකල් වෙනත් ධර්ම දේශනා කරමින් ඉඳීවි මම මේක පැහැදිලි කරන්න. දැන් මේ සිද්ධිය පැහැදිලි කරන්න මට ඔබ ළඟ තියෙන උදාහරණයක් ඕන. ඔන්න ඔබ ළඟ මං හිතන් ඉන්නවා දැන් ඇහැ තියෙනවායි කියලා. දැන් මේ ඇහැට වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන ධර්ම ශ්‍රවණයකට බලන් ඉන්න එකනේ බණ අහන වෙලාවට නෑ අපි වර්තමාන මොහොත කුඹුරේ හෝ ගෙදර හෝ ඉන්න වෙලාවක් වශයෙන් හිතාගෙන ඉන්නකෝ. දැන් මොකද වෙන්නේ? දැන් වෙන්නේ චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. ඇසට ඉදිරියෙන් තියෙන දේක හෝ පුද්ගලයෙකුගේ ඡායාව වැටෙනවා. ඇසේ කාචය තුලින් ආලෝකය ගමන් කරලා අර තිරය තුල මේ රූප සටහන ඉස්සරහා ඉන්න දේ රූප සටහන හැදෙනවා. හැදෙනකොට දැන් එතන තියෙනවා ඇසේ ප්‍රසාදය, ගෝචර රූපය, චක්කු විඥානය කියන තුන එකතු වෙලා. දැන් මේකට කියනවා ස්පර්ශ චෛසිකය පහළ වුණයි කියලා. දැන් මේක මම කොතරම් වෙලා කතා කළත් අසුරු ගසන සැනකින් සිදුවෙන දේ තමයි මම මේ විග්‍රහ කරන්නේ. දැන් ඔබ මොකද කරන්නේ? පස්සපච්චය වේදනා. අර ස්පර්ශය ඔබට මෙය හතුරානම් දුක් වේදනාවක් වශයෙන් විඳින්න, මිතුරානම් සැප වේදනාවක් වශයෙන් විඳින්න අවස්ථාව හම්බ වෙනවා. අර පස්ස කියන තැන පස්ස වෙනකොට රූප රූපේ ගත්තත් කමක් නැහැ. එතකොට රූප වේදනා. ස්පර්ශ උනේ රූප රූපේනේ. අන්න මේ වේදනාවට තමයි ඔබ හතුරානම් දුක් වේදනාව, මිතුරානම් සැප වේදනාව කියලා වේදනා පච්චය තණ්හා. අන්න වේදනාව මම වුණ හැටි. එතනින් එහාට මේක එකවර සිදුවෙන බැවින් වචන තුනක් පාවිච්චි කළාට ස්වයංක්‍රීයයි. තණ්හානම් උපාදාන කියන්නේ දැඩිව ගැනීම, උපාදාන නම් යලි හට ගන්නට හේතු ඉතුරු වීම බව. කන ගන්න. සෝතංච පටිච්ච සද්දෝච uppajjati සෝත විඥානං තින්නම් සංගති පස්සෝ. අරකමයි ආය. කනට ශබ්ද රූපය ගැටුණාම උපදිනවා සෝත විඥානය. දැන් ශබ්දය ගුවන් යානයකද, ගීතයකද, පරස වචනයකද, අමිහිරි ගීතයකද? ඒක තියෙන වෙනස්කම් වලට අනුව. බල්ලා කම්පට ගහන එකද? කෑරලෙක් කෑ ගහන එකද? හිවලෙක් උඩුබුරන එකද? මේවට දීපු වටිනාකම් තියෙනවා. හිවලා ළඟ නැහැ, අපේ හිතේ ඒවා තියෙනවා. ඒක උපදිනවා අපට. අරක උදව් වෙයි. බල්ලා කම්පට ගහුවොත් අද නම් ගමන යනකොට දාන්න ඔයා ඉන්නේ කොහොඳයි විශාල බාධාවක්. නරියෙක් කිව්වා අද නම් හෙට කවුරු හරි ගමේ මැරෙනවා. අර ওই නරියා කිව්ව එක තමයි. පුළුවම නරියා පුදුම සාත්‍රකාරයෙක්. බල්ලා කම්පට ගහන්නේ නිදානිලා කසා දානවා ඌ ඒක. දුවිලි ටික යන්නේ. නරියාගේ පෞද්ගලික ඕනකමක් ගැන මේ ප්‍රකාශ කරනවා. අපි මේ මට හදාන ඉන්නවා මෝඩ තකතිරුකම් ටිකක් ඒවට බය වෙනවා අපි. නරියට සද්ද නෙවෙයි බය වෙන්නේ. අපි අර හිතේ තියෙනකට බය වෙන්නේ. වුණාට මොකක් හරි වුණාමක් වෙලා චිච්චික් ගන්නවා. ඒක අපේ ලෝකෙට සම්බන්ධයක් නේ ඌට සම්බන්ධ දෙයක්. අපි ඉතින් මොකද? අද නම් ගමන යන්න හොඳ නෑ බාදයි. මේවා ඔබ තියලා ගත්ත ඒවා නෙවෙයිද? මේවා තිබ්බේ නැත්නම් මේ එකක්වත් තියලා නැත සමාජයකට ගිහින් බලන්න. නරියාගේ හුකීම අසුභවාදී වෙනවද කියලා ඒවා දන්නේ නැති ළමෙක් දන්නේ නැති සමාජයකට. හුණක් කෑ ගහන එක අසුභවාදී වෙනවයි කියලා. බල්ලා කම්පට ගහන එක අසුභවාදී වෙනවද කියලා. ඔය ඔක්කොම කිරි ගහේ තියෙන කිරි කොටනකොට එළියට එන්නේ ඔය. මෙහෙම හදාගත්ත මොළ මොට්ටලකම් ගොඩක අතරමං වෙලා තමන්ගේ හිතට බය වෙලා දුක් විඳිනවා. වෙන මොකද්ද කරන්නේ ආයේ? දැන් කන නිසා අපි බලමු. සෝතංච පටිච්ච සද්දෝච uppajjati සෝත විඥානං තින්නම් සංගති පස්සෝ. දැන් අර කියන විදිහට පස්සපච්චයා අර ඒ ශබ්දයට ඔබ දරන ආකල්පයට අනුව සැප දුක් උපේක්ෂා වේදනා. ඒ වේදනාව සමග ඇලෙනවා ගැටෙනවා වේදනා පච්චය තණ්හා. එහෙනම් ඒක උපාදාන බව.
මේ වර්තමාන මොහොතේ සිදුවෙන දෙයක් මම මේ කියන්නේ. ඕනෑම කෙනෙක් ගාව ආගම් ભેදයකින් තොරයි, ಜಾති ભેදයකින් තොරයි, ලංකාවේ සහ ඉන්දියාවේද කියන ජාත්‍යන්තර ભેදයකින් තොරයි ඕන කෙනෙකුට ඇහැට කනට නාසයට දිවට කයට ගැටුණාම තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව. ඔන්න බුදු සමය අභිධර්මය. දැන් බලන්න ඕන මොකද වුනේ කියලා මේක තිබ්බා. දැන් මේ වර්තමානයේ සිද්ධ වුනේ. ඒ ස්කන්ධ පහ නැසුණා. ඊළඟ සැරේට ආයෙ ගැටෙනකොට අර තියපු එක නෙමෙයි දෙන්නේ. මේ ශබ්දේ නරකයි, මේ ශබ්දේ හොඳයි, මේ හතුරා නැති කරන්න ඕන, මේ මිතුරාට තියපු එකක් නෙමෙයි දෙන්නේ. මේ වර්තමානයේ තබන හේතුව නේද අතීතෙන් ආපහු එන්නේ. මේ වර්තමානයේ අරමුණට මුලා වීම තණ්හා උපාදාන භවම තුනම මොකක්ද උනේ? හේතුවක් ඉදිරි කිරීම නේද? මේ ස්කන්ධ පංචකය තුලම ස්කන්ධ පංචකය නැසෙන විට නොනැසෙන විදිහට හේතුවක් ඉතුරු කිරීම නේද? මේ තණ්හා උපාදාන භවම ඔබට තේරුම් ගන්න බැයිද අවිද්‍යා සංඛාරා කියලා. ඒකටයි අවිද්‍යා සංඛාර කියන්නේ. ආස්වාදයේදී අරමුණේ මුලා වීමේදී මේ කියන සිද්ධිය දැන් සිද්ධ වෙනවා. අන ළමා කාලේ ක්‍රීඩා භාණ්ඩ වලින් මිදුණන් පස්සේ රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට ඇලෙන්න ගියාපුවම අරමුණක් පාසා මේ කියන තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාර අපි කරගෙන තියෙනවා. දැන් අපි අතට ඇවිදින් ඉන්නේ. දැන් අරවා මොනවද? අතීත හේතු. දැන් ප්‍රසාදයට ගැටෙනකොට හතුරානම් හතුරා, මිතුරානම් මිතුරා, ලෝභේ නම් ලෝභේ, දේශේ නම් දේශය, ආසාව නම් ආසාව උපදිනවා හිතට. අර ගහේ තියෙන කිරිටි කොටපුවම එළියට එනවා. දැන් ඒකට කියනවා අනිත් පැත්ත හරවන්න වෙනවා දැන්. මෙතන තබද්දී තණ්හා නිසා උපාදාන, උපාදාන නිසා භව. ඒකට කියනවා අවිද්‍යා සංඛාර කියලා. ඊට පස්සේ ඒක ඉදිරියට ගියන් පස්සේ අතීත හේතු වලින් එනකොට කියනවා අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව. මේ වර්තමාන අරමුණේ පවතිනා වූ ලෝභය, දේශය, මොහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය අතීත එකක්. තේන සංකම් ගච්ඡති. තියපු හින්දා යාවේ. අන්න දුක හට ගන්න හැටි. මේ පහ වර්තමාන ස්කන්ධ පංචකයට මට තරහ එනවා කියන එකේ තේරුම ওই පහ ඇවිදින්. මට මරාගෙන මැරෙන්න හිතනවා කියන එකේ තේරුම ওই පහ ඇවිදින්. අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව අතීත හේතු පහයි. දැන් මොකද වෙන්නේ? ඇහෙන් ආවා කියමු චක්කු විඥානය. කනෙන් ආවා කියමු සෝත විඥානය. නාසයෙන් ආවා කියමු ගාන විඥානය. දොරවල් හයෙම එන්න පුළුවන්. රූපයක් නම් ඇසෙන්, ශබ්දයක් නම් කනෙන්, ගන්ධයක් නම් නාසයෙන්, රසක් නම් දිවෙන්, පහසක් නම් කයෙන්, නැත්තම් මනෝ විඥාන. ස්කන්ධ වර්තමාන ස්කන්ධ පහට කෝකෙන් හරි එන්න පුළුවන්. විඥාන අන්න චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන ඕන එකක් විඥාන. දැන් විඥාණයට මොකක්ද දෙන්නේ? අර පෙර තැබුවා වූ ඇහෙන් කනෙන් නාසයෙන් අරන් එකතු කරගත්තා වූ ධාතු සියල්ල එකතු කරගත්තා වූ නාම රූපය. මේ රූපේ නෙමෙයි නාම රූපේ. තේරෙන්නේ නැත්නම් මෙහෙම කියලා දෙනවා. ඔබේ ඥාතියෙක් ඉන්නවා. හොඳ පුෂ්ටිමත් ලස්සන ශරීරයක් ඇතුව ඉන්නවා. ඔබ අවුරුදු 5කින් දැකලා නැහැ. අහම්මෙන් මුණ ගැහෙනවා. අසනීපයක් හැදිලා අර පුෂ්ටිමත් ශරීරය නැතෝ ගිහින් හඳුනාගත හැකි විදිහට ඇටකොටු ටික හැම ඉතුරු වෙන්න කෙට්ටු වෙලා. ඔබ දැක්ක ගමන් කියන්නේ කෙට්ටු වෙලා කියලා. ඒ කෙට්ටු බව දැනගත්තේ කොහොමද? ඔබ පළවෙනි වතාවට කෙනෙක් දැක්කොත් මහතයි හරි කෙට්ටුයි හරි කියනවාද? අර පරණ රූපයට සාපේක්ෂව නේද මේ පෙට්ටු ඔබට පෙනුනේ?
ඉස්සර මෙච්චර ලස්සනට පෙවුණා. ඒක දැන් එනකොට එන්නේ නැහැ. අලුතෙන් රූපේ පේනකොට පේන්නේ අර මහත නැති වෙලා. දැන් කෙට්ටුයි කියනවා. ඔබ දැක්කේ වර්තමාන රූපේද අර අතීත රූපේද? අතීත රූපය එනවා වර්තමානයේ උදව් වෙනවා ඒක දකින්න. මම උදාහරණයක් පෙන්වනවා අවුරුදු 15ක් 20ක් තිස්සේ වගේ. නුගත් අහිංසකයෙක් ගමේ තැඹිලියත්තක් කපලා අහුවෙලා නැත්නම් මොනවා හරි හොරන් ටිකක් කරලා අහුවෙලා හිරේ යනවා. ගමේ ප්‍රසිද්ධියක් හදන්න මේ මනුස්ස හොරතක් කඩියෙක්. අවුරුදු 15කට හරි හිර දනුවම් කරලා 10කට හරි හිරේ නිදහස් වෙලා ගමට එන්නේ නැතුව වෙන කොහේ හරි යනවා. දැන් පුනරුත්ථාපනය වෙලා ඉන්නේ. යහපත්ත වෙහෙස පාන්සි වෙලා හරි හම්බ කරගෙන කඩයක් හදාන, ගෙයක් හදාන, විවාහයක් කළා, දරුවොත් එක්කලා කාර් එකකින් ගමට එනවා අවුරුදු 20කින්. හොඳ මිනිස්සෙක් දැන් එන්නේ. කවුද බුලත් අතක් දීලා මේ හොඳ මිනිස්සයා පිළිගන්න යන්නේ? ඕකා ඔහොම අද හිටියට ඉස්සර මෙන්න මෙහෙමයි කියලා පරණ එක ගන්නෙ නැද්ද? ඒ ඔබ හදාගත්ත එක නෙමෙයිද? දැන් තියෙන එක නෙමෙයි නේද? දැන් තියෙන නම් දැන් දකින්න ඕනනේ. දැන් තියෙන එක දකින්න දෙන්නේ නැත්තේ ඇයි? අතීතේ එන නිසා. අන්න එක තමයි විඥාණයට එන්නේ නාම රූප. මේ නාම රූපෙට එන්න හැබැයි සලආයතනෙන් එකට පස්ස වේදනා උදව් වෙනවා. සලආයතෙන්ට අරමුණ ස්පර්ශ වෙන්න වෙනවා. ස්පර්ශ වුණාම ඔබට කැමති හැප දුක් වේක්ෂා වේදනා තියෙනවා. මේක වර්තමාන ස්කන්ධ පංචකේ ඵලයේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. මේ ටික දැන් හටගන්නේ. හැබැයි මේකට එන්නෙම පංච උපාදානස්කන්ධය තුළ අර තියපු ටිකමයි. ඒ ටිකට කියනවා අවිද්‍යා සංකාර තණ්හා උපාදානව දැන් ඇවිත් තියෙන්නේ. අර ඕකාවම තමයි කියලා කතා කරන්නේ පරණ එන ටික අකමැත්ත ටික. දැන් හඳුනා ගන්නවා. චක්කු විඥාන නම් චක්කු විඥාන මුල් කොට නාම රූප සලආයතන පස්ස වේදනා. සෝත විඥාන නම් කන මුල් කොටගෙන සෝත විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. වර්තමාන ඵල කියන්නේ ඇහැට කනට නාසයට ගැටෙනකොට හටගන්න මොහොතේ යරුණාම මේ ජීවිතේම නෙවෙයි. දැන් ඔබට සතිපට්ඨානෙ පාවිච්චි කරන්න උගන්ලා නැහැ මෙතන. මේ කතා කරන්නේ අපි අනුලෝමය. පෘථග්ජන පුද්ගලයාගේ සිදුවීම. දැන් මොකද වෙන්නේ? අර වේදනාව හතුරා හෝ මිතුරා හෝ විරුද්ධවාදියා හෝ කැමති කෙනා හෝ වශයෙන් ගත්තාම අර වේදනාවට තමයි තණ්හා කරන්නේ. තණ්හා වේදනාවට තණ්හා කරනවා. තණ්හා නම් උපාදාන. උපාදාන නම් භව. තණ්හා උපාදාන භව නම් අවිද්‍යා සංඛාරා. ස්කන්ධ පංචකය තුල නැද්ද මේ තුන? අතීත හේතු පහ තියෙනවා, වර්තමාන ඵල පහ තියෙනවා, රැවටුනොත් වර්තමාන හේතු පහක් තියෙනවා. අපේ ජීවිතයේ ආයුෂ ස්කන්ධ පංචකයක නම් ස්කන්ධ පංචකය තුල බලන්නේ නැතුව බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනා කළේ ස්කන්ධ පහ මුල් කොටගෙන නම් මොන මෝඩයාද මේක ජීවිත තුනක් ඔස්සේ බලන්න අපට ඉගැන්නුවේ? කොහොමද නිරෝධය දකින්නේ? ඒ පටිච්ච සමුප්පාදය කියන වචනේ තේරුම දන්නේ නැතුවම අර වදන් 12ට සිංහල වදන් 3ක් ගලපලා විතරයි. ලියන්න කියන්න පාඩම් කරන්න එහුනම තව කල්පයක් අනාගත බුදුහාමුදුරුවෝ පහළ වෙනකම් ওই පටිච්චසම්පාදයෙන් නිවන් දකින්න බෑ. ඔය ආත්ම තුනේ පටිච්චසම්පාදේ. එයි මේ දැන් සිදුවෙන සිද්ධියක් නේ. දැන් ඊට පස්සේ කනට ශබ්දයක් ආවොත්, නාසයට ගන්ධයක් ආවොත්, දිවට රසයක් ආවොත් ඊළඟට ස්කන්ධවලදී අරමුණේ මුලා වීම හැමත් ආස්වාදයේ ආදීනව තුළ නම් මේ සිද්ධිය තමයි සිද්ධ වෙන්නේ. අතීත හේතු පහක් නිසා වර්තමාන ඵල පහ, වර්තමාන හේතු පහක් තියලා අවසන් වෙනවා. ඒ තියෙන හැම හේතුවක් පාසාම අවිද්‍යාපත්‍ය සංඛාරය නම් පුනර්භවයට හේතු තියලා තියෙන්නේ. ස්කන්ධ පහෙන් ඉවර කරන්න බෑ ඊළඟට හටගන්න බීජ රැස් කරලා. දැන් මේ ස්කන්ධ පහ ඉදීම මැරීම නෙමෙයි අපි දකින්නේ. ස්කන්ධ පහ උපදිනවා, ආස්වාදයෙන් බැඳෙනවා, ඒ නිසා ආදීනව හේතු ඉතුරු වෙනවා. අපිට මේ ස්කන්ධ පංචකය මෙහෙම දකින්න තාක්කල් නිස්සරණයක් නැහැ. මිදීමක් නැහැ. ඇයි? මේ ස්කන්ධ පංචකයට එන දේ අර තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා කියන්නේම මගේ මම මගේ ආත්ම කොට ගත්තා. බැඳුනා. බද්දෝ මාරස්ස. මඤ්ඤමානෝ.
වර්තමානයේ ගැටෙනකොට අතීත හේතු පැත්තාව ආයෙත් ඒකට අර කියන ඇලීම ගැටීම ඇති කරගත්තාම මඤ්ඤමානෝ මම කොට ගත්තා. ස්කන්ධ පංචකයට එනදී ඒතං මම ඒතෝමස්මින් ඒසෝ මේ අත්තා. ලෝභයේදී ලෝභය, ද්වේෂයේදී ද්වේෂය, මෝහයේදී මෝහය, ඊර්ෂ්‍යාවේදී ඊර්ෂ්‍යාව ඕන එකක්. බද්දෝ මාරස්ස කියන්නේ අර තණ්හා, උපාදාන, භව, විද්‍යා, සංඛාරා කියන වචන පහට. අරමුණ තුල. මේ වගේ බද්දෝ මාරස්ස කී දහහක් ඔබ කරගෙන නැද්ද? පෘථග්ජනයාට මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස ඇරුණහම අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ වලංගු නෑ. ඒක පටිලෝම පටිච්චසම්පාදේ තියෙන්නේ. ඒක ආර්ය පුද්ගලයා ගාව තියෙන්නේ. ඒක තමයි කරන්න ඕන වැඩේ. තව ටිකක් හොයාගනිමු අපි. උපාදීයමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස. උපාදානය කර ගැනීමෙන් මායයට බැඳේ. මොකද්ද ස්කන්ධ පංචකයට එනදී තණ්හා, උපාදාන, භව, අවිද්‍යා, සංඛාර. එහෙනම් ස්කන්ධ පහ නැසුණා හේතු ඉතුරු වුණා. යංකෝ බික්කවේ අනුසේති තේන සංකං ගච්ඡති. ඔබ මේ ස්කන්ධ පංචකේ තණ්හා, උපාදාන වශයෙන් අර අනුසේ හේතු තියයිද? එයින් තමයි ඊළඟ සැරේට මම හටගන්නේ. ඔය මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්සත්. යංකෝ බික්කවේ අනුසේති තේන සංකං ගච්ඡති කියන එකත්. උපාදායමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස කියන එකත්. ඔක්කොම ඔය ස්කන්ධ පංචකේ මුලා වීම තුල සසරට බැඳෙන හැටි පෙන්වන විදිය. තව ඕන තරම් තියෙනවා. අභිනන්දනමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස. අභිනන්දනය කියන්නේ අරමුණ සතුටින් කැමැත්තෙන් ඇලෙනවා. මම කොට ගන්නවා. ගැටෙනවා නම් ඒ ගැටෙන්නේ ඒක හොඳ නැත්නම් තව හොඳ එකක් තියෙන නිසා. ඒකත් අභිනන්දනය තමයි. හොඳ එකට අභිනන්දනය සතපා අනිත් එක ගැටෙන්නේ. මේක ගලප ගන්න ඕන වර්තමාන ස්කන්ධ පංචකය තුළ ඇරුණාම පුද්ගලයෙක් තුල නෙවෙයි. මේක මේ ධර්ම දේශනාවේදී ඔබ දැන් පුද්ගලයෙක් වශයෙන් දකින්න යන්න එපා. පුද්ගලයෙක් වශයෙන් දැක්ක ඉස්සර. දැන් ස්කන්ධ පංචකය තුළ දකින්න ඕන ආර්ය පුද්ගලයා මේ සිද්ධිය. තවත් මම පුද්ගලයෙක් වශයෙන් මේක කරන්න ගොත් හරියන්නේ නැහැ. වර්තමාන මොහොතේ හටගෙන නැතෙනවා. ඒ මොහොතේම රැවටෙනවද ගැලවෙනවද? දැන් බලන්න. අතීත හේතෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතෝ පංච. ස්කන්ධ පංචකය තුළ අතීතේනොත් වෙනවා, වර්තමානයේ හඳුනා ගැනීමකුත් තියෙනවා, ඉදිරියට තැබීමකුත් තියෙනවා. ඉදිරියට තබන හැම මොහොතක් පාසා ගමන යන්නේ නැද්ද සංසාරේ? දැන් මේ මොකද කරන්නේ? අතීත හේතෝ පංච ඉදානි ඵල පංචකං ඉස්සරලා දාලා තියෙන තෙල් සහ වැටෙන නිසා දැන් ගිනි ඇවිලෙනවා. දැන් මොකද කරන්නේ? ඉදානි හේතෝ පංච තෙලුයි වැටියයි ආය දානවා. ඉතින් කොහොමද නිවන්නේ? ඉතින් කොහොමද සසර ගමන නිවා කරන්නේ? බුදුහාමුදුරුවෝ ආදාලේ ආයෙ තෙලුයි වැටියයි දාන්න එපා කියලා මේකට. නිවන්න ඕන නම්. මෙයා මෙහෙම කියන්නේ ජීවිතේ ධර්මය 2018 පටන් අරන් 19ත් ඉවර වෙනතල් මෙතෙක් කල් කරලා ධර්ම දේශනා 65ක් කරලා. පහකින් එහෙම කියන්න කිව්වනම් මේ වචනයක්වත් කියන්නේ නෑ මම. 65ක් විතරක් නෙමෙයි තව දවසට දෙක තුන ගානේ 150 250ක් විතර අහන්න සලස්සලා. පටිච්චසමුප්පාදේ පොත පාඩම් කරන ඉගෙන ගන්න අය උගන්නන අය වණ කියන අය ඇස් දෙක අරලා බලන්න. පටිච්චසමුප්පාද කියන වචනේ තේරුම ඉස්සෙල්ලා තේරුම් ගන්න. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා අතීත ආත්මයේ මේ ජීවිතය අනාගත ආත්මය කියන ආත්මසනක් මුල් කොටගෙනද ස්කන්ධ පංචකය තුලද? ස්කන්ධ පංචකය තුල මේ අතීතේ රැවටිච්ච එක එන්න බැරිද? වර්තමානයේ මුලා වෙන්න බැරිද? එහෙනම් අනාගත හේතු තියා අවසන් කරන්න බැරිද? මේ වැරද්ද නම් කරන්නේ උස සසර ඇවිදින කෙනෙක්. මොකද මෙතනම ඉස්සරහට පාදය තියෙනවා. පාදයක් ඉස්සරට තැබුත් ගමන යනවමනේ. ස්කන්ධ පංචකය තුළ අනාගතයට තැබීම තමයි මේ ඉස්සරහට පාදය තියෙනවා කියන්නේ. පාදයේ පව් පැත්තට තිබ්බත්, පින් පැත්තට තිබ්බත්, ධාන පැත්තට තිබ්බත් සසර ගමන ඇරුණාම නිමාවක් නැහැ. එල අනුලෝම පටිච්චසම්පාදයේ සතර පැවැත්මයි තියෙන්නේ. අන්න බුදුහාමුදුරුවෝ සත්‍ය හතර ඇවිදින හැටි කියලා දෙනවා. දැන් කොහොමද ස්කන්ධ පංචකය තුළ චුති ප්‍රතිසන්දි ගලපන්නේ? ස්කන්ධ පංචකය තුළ ගලපන්න ඕන.
මේ ස්කන්ධ පංචකයට මුලා වෙලා නැතුණ හේතු ඉතුරු වුණා. ඊළඟට ස්කන්ධ පහක් හට ගන්නකොට ඒකේ විඥානස්කන්ධය වෙන එකක්. මේකෙන් අරකට මොකවත් යන්නේ නැහැ ආයේ. විඥානේ නැතුණනේ. මෙතනදී නම් ඒකට ප්‍රවෘත්ති විපාක කියනවා, මව කුසේ නම් ඒකට ප්‍රතිසන්දි විපාක කියනවා. අර තණ්හා උපාදාන බව අවිද්‍යා සංඛාරා ඒක නේද අවිද්‍යාව කියන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ. මේ හේතුව නේද මේ ස්කන්ධ පංචකය තැබුවේ. විතර දැම්ම නේද? එහෙනම් පැලේ සතා හට ගන්නවා ඉස්සරහට පැටිය හැදෙනවා. කර්ම බීජ රැස් කළා නේද මේ? මේ තණ්හා උපාදාන බව අවිද්‍යා සංඛාරා කියන්නේ පව් සිද්ධ වෙනවට, පින් සිද්ධ වෙනවට, ධාන කුසල් සිද්ධ වෙනවට. මේ තුනම අවිද්‍යා පත්‍ය සංඛාරා කර්ම බීජ. එතනදී අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. පුද්ගලයෙක් වශයෙන් හික්මීමේදී පාපය එකක් පින තව එකක්. ඒක සම්මතය. ඒකේ පාපය දුක් විපාක පින සැප විපාක. හැබැයි පාපයෙන් වෙන්වීම තුළ පින තුළ අර ජාති ජරා ව්‍යාධි දුක් තියෙනවා. හැබැයි සැප විපාක වෙනම තියෙනවා. ජාති ජරා ව්‍යාධි වලින් මිදීමක් නැහැ. ඇයි? උපාදානස්කන්ධය තුළ. එනිසා මෙතන තේරුම් ගන්නට මේ බුදුදහමේ ආරි සත්‍ය තුළ උපාදානයේ පාපයයි උපාදානෙන් මිදීම කුසලයයි. එතකොට යහපත් දේවල් කරන්න එපා කියලා නෙවෙයි කියන්නේ. යහපත් දේවල් හැර මේ ලෝකේ බුදුහාමුදුරුවෝ කිසිම අයහපත් දෙයක් කරන්න කියලා නෑ. යහපත් දේවල් ආත්මාර්ථයෙන් තොරව Tamanට ලැබෙන දේවල් බලාපොරොත්තුෙන් තොරව අන් අයගේ යහපත සඳහා ඕන තරම් කරාට කමන්නේ හැකි පමණ. ඒකේ වරද උපාදානය. එඳා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මට පේන්නේ උපාදානයේ පාපයයි. සසර ගමන ඇවිදීමට හේතු වෙන්නේ උපාදානය තුල. ස්කන්ධ පංචකය තුළ උපාදානය කරගන්නවා නම් ඒ සත්‍ය අසහර ඇවිදින්නට රැස් කරනවා. එහෙනම් අවිද්‍යා පත්‍ය සංඛාරා නෙවෙයිද? එහෙනම් පව් අපුඤ්ඤාවි සංඛාරා අවිද්‍යා පත්‍ය සංඛාරා නෙවෙයිද? පින් පුඤ්ඤාවි සංඛාරා අවිද්‍යා පත්‍ය සංඛාරා නෙවෙයිද? ධාන කුසල අනිජ්ජාවි සංඛාරා අවිද්‍යා පත්‍ය සංඛාරා නෙවෙයිද? සත්‍ය අසහර යනවා නම් අවිද්‍යා පත්‍ය සංඛාරා නෙවෙයිද? අවිද්‍යා පත්‍ය සංඛාරා ඔස්සේ තුන් භවයේ ඇවිදින්න ලෑස්ති වෙලා හිටු මේ නැති සත්වයාට. නැති සත්වෙක් නෙමෙයි හදාන ඇවිදින්නේ. බුදුහාමුදුරුවෝ ඒ සත්වයාගේ නැති බව තේරුම් කරන මේ ඇති බවක් ගැනීම තුළ විඳින්න තියෙනා වූ දුක් වලින් මිදෙන්න මේ සත්පුද්ගල සංඥාවෙන් නිදහස් වෙන්න අවිද්‍යාවෙන් නිරෝධයෙන් සංඛාර නිරෝධයෙන් නෙවෙයිද දේශනා කළේ. ඔන්න දැන් භාවනා කරන හැටි කියන්න යන්නේ මම. දැන් භාවනා මධ්‍යස්ථානයේ ගෙදර ළඟ තියෙන්න ඕනෙත් නැහැ, කැලේ තියෙන්න ඕනෙත් නැහැ, කොහොත් තියෙන්න ඕන නැහැ. දැන් තමන් ළඟ තියෙන්නේ. තමන් ඉන්නේ වාරායේද, තමන් ඉන්නේ මහමුහුදේ, තමන් ඉන්නේ තැපැල් කන්තාරේ, බස් රථයක් දෙලවන්නේ, ගෙදර දරුවොත් එක්කද වැඩ කරන්නේ, අසල්වාරිසුත් එක්කද ගැටුමක් ඇති කරලා තියෙන්නේ. අන්න භාවනා මධ්‍යස්ථානයේ ඇසට, කනට, නාසයට, දිවට, කයට පහට ගැටෙන දේ වර්තමානයේ. දැන් මොකද වෙන්නේ? බලමු මොකද වෙන්නේ කියලා. අර විදිහටම බලමු. ගානංච පටිච්ච ගන්ධෝච uppajjati ගාන විඥානං තින්නම් සංගති පස්සෝ. නාසයට ඔය බාහිර මල් වල අඹ ගෙඩි වල මොනවා හරි දිච්ච සුවඳ කලාප වාතයෙන් ඇවිදින් ගැටෙනවා. ගන්ධෝච. එතකොට හට ගන්නවා ගන්ධ සුවඳ හඳුනන හිත ගාන විඥානය. ඒක තුල තමයි මේ අර ගහන ප්‍රසාදය, ගහන විඥානය, ගන්ධ රූපය කියන තුන එකතු වෙන්නේ. පස්ස චෛතසිකේ පහළ වෙනවා. පස්සනම් රසපච්චය වේදනා. වේදනාව කොහමද? අඹ සුවඳ නම් අඹ හොඳ නම් සැප වේදනාවක්. දූරියන් සුවඳ නම් දූරියන් හොඳ නම් සැප වේදනාවක්. දූරියන් ගඳ නම් දුක් වේදනාවක්. ඒක අතීතේ නෙවෙයි ඔබේ. අර දේ උදව් වීම තුල ඔබ හදාගත්ත දේ නෙවෙයි දාවේ අර නරිය කෑ ගහනකොට ඒක අසුබයි කියලා ගත්ත නිසා නේද? පේනවද දිට්ඨි උපාදාන කියන ඒවා හැටි තමන් හදාගත්තේ වරුණාම ලෝකෙ තියෙනව නෙවෙයි. ඕවා මොකක්වත් නැති පුද්ගලයෙකුට ගමනක් පිටන් දෙන්න අසුබ වෙලාවක් නැහැ.
හැම වෙලාවම සුබ වෙලාවක්. තමන්ගේ හිත වද දුන්නාම අද නම් ඉතින් ගියොත් වැරදි. ඉතින් හිත නරක කරගෙන මෙතෙන් ළම යන්නේ. නැත්නම් කෝච්චිය එනවා පේන්නේ නැහැ පාරේ ගිහින් හැප්පෙනවා. අයි ඔළුව නරක කරගෙන යන්නේ. මමත් සොය ධර්මදේශනා සඳහා ගමන් යන්න පිටත් වෙනවා. සමහර වෙලාවට මේ මොහොතරත් දායක පිරිස් වෙනවා ලියුමක් ලියාගෙන තාවනවා. විනාඩි දෙක තුනක් පමත් වෙනවා. දැන් මට අර ඉක්මන් වීම තුල වාහනේට ගොඩ වෙන්න එනකොට කුඩෙත් බැරි වෙන්න පුළුවන්. වටහපතත් බැරි වෙන්න පුළුවන්. කලාතුරකින්. අසුභවාදී අද ගමන යන්න හොඳ නැහැ කිව්වනම් මොකද වෙන්නේ? අර දායක මහත්තුරු මට අම්මා මතක් කරලා බණී වනට ආවේ නැහැ කියලා. මතක් වීම සුභවාදී වුණේ නැද්ද? මම කුඩෙත් තරන් යනවා වටහපතත් තරන් යනවා. ආපහු ගිහින් මේක අරන් එන්න මට කවදාවත් බාධාවක් වුණේ නැහැ. මට මතක් කරලා දීපු දේ හොඳ දෙයක් වුණා අරුණාම කවදා මතක් වෙච්ච මතක් වෙච්ච එක පමාව නරක දෙයක් කරගත්තේ නැහැ මම කවදාවත්. අනේ අහිංසක හූනන්ට ඔය නරින්ට උන්ට නිදහසේ කෑ ගහන්න දෙන්න. උන්ට දොස් තියන්න එපා ඔය හැටි. බල්ලන්ට කම්පට ගහ ගන්න දෙන්න ඕනේ හැටියට. ඔබ මොකටද මේකක් හදාගෙන ඉන්නේ හිතේ? උන්ගේ ලෝකේ අපේ ලෝකේ එකක්ද? උන් මොනවට ගහනවද කියන්නේ මම දන්නවා හොඳට. මොකද මේ කාලයක් තියෙනවා මගේ සත්තු පිළිබඳ සමීක්ෂණය කරපු කාලයක්. ඒකද මෙතන කියන්නේ නෑ මම. කිසිම සම්බන්ධයක් නෑ අපට. උන්ගේ පෞද්ගලික ජීවිතයට තියෙන්නේ. ඒවා එන නිසා ඒවට නේද ඔබ බය වෙන්නේ. ඒවා නැති කෙනාට ඒකක්වත් බය තියනවද? යන්න ඇමරිකාව වගේ රටකට නැත්නම් වෙන රටකට. ගිහින් ওই බල්ල සම්බන්ධයෙන් කම්පට ගහිම බාධාවක්. හුණ සම්බන්ධයෙන් චුච්චුක් ගහන එක බාධාවක්. කැරලික් කෑ ගහන එක බාධාවක්. රැට නරියෙක් හූ කරන බාධාවක් කියන මේ හතර ගත්තේ නැති සමාජයක ඉන්න. අනේ අර ශබ්ද සුන්දරත්වයේ හොඳට රස විඳී වද විඳින්න නැතුව. ඒ ශබ්දේ කොච්චර සුන්දරද මේ සමාජයේ තියෙන කැලේ තියෙන ශබ්ද කුරු ශබ්ද. ඕක තමයි හදාගත්ත ලෝකෙක අපි හිර වෙලා කියලා කියන්නේ. කිසිම වටිනාකමක් නැහැ මේවට. මං අහලා තියෙන ඉතින් හුණා ඔච්චර නකත්තක් දන්නවනම් පොල්ලත් අග බිත්තර දානවාද කියලා. වැටෙනවනේ ආපහු. එහෙනම් අපි දැන් මොකද කරන්න ඕන? මේ පහටම මේ සිද්ධිය වෙනවා කියලා තේරුම් ගන්න. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ ඒ හැට අරමුණාවොත්. සෝතංච පටිච්ච සද්දෝච උප්පජ්ජ සෝත විඥානං තින්නම් සංගති පස්සෝ ඒ කනට ශබ්දය ආවොත්. ගානංච පටිච්ච ගන්ධෝච උප්පජ්ජ ගාන විඥානං ඒ නාසයට ගන්ධය ආවොත්. ජීවහාච පටිච්ච රසෝච උප්පජ්ජ ජීවහා විඥානං දිවට රස දැනුනොත්. කායංච මනෝච හයටම එකපාරේ එන්නේ හයෙන් එකට. මේ භාවනා මධ්‍යස්ථාන 6ක් පාවිච්චි කරන්න දෙන්නේ එකයි. මොකද හිල් 5ක් වහලා රිංග පිළිම් මිදගෙන යන්න කියලා තියෙන්නේ. පොටිල් හාමුදුරන් පහෙන්ම බෑ. දැන් මොකද වෙන්නේ? ස්පර්ශය සිදු වෙනවා පස්ස. පස්සපච්චා වේදනා. අර සැප දුක් උපේක්ෂා වේදනාව. දැන් මොකක් නිසාද මේ ගැටෙනකොට අර අතීත හේතු පහ ආව පරණ තරහ ආව. දැන් ආපුවාම මොකද වෙන්නේ? අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන අතීත හේතු පහ මේ අරමුණේ තියෙනවා. දැන් චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය ආදී වශයෙන් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ස්කන්ධ පහේ පහළ වෙනවා. වර්තමාන ඵලයේ අම්මා හඳුනා ගන්න, තාත්තා හඳුනා ගන්න, හොඳයි නරකයි කියලා හඳුනා ගන්න, හතර විතර හඳුනා ගන්න ඕනේ. පස්ස වේදනා තියෙන්නේ බෑ. ස්පර්ශයේ වේදනාව සැප දුක් උපේක්ෂා වේදනාවක් තියෙනවා. බුදුහාමුදුරන්ටත් ඒක තියෙනවා. එතනින් එහාට කොටසනේ නැත්තේ. අන්න වර්තමාන ඵලය. අතීත හේතු නිසා වර්තමාන ඵල පහ පහළ වෙන්න වෙනවා. අමතාත අඳුර ගන්න අතීතයේ ලෝභ දේශ මොහ නැති වුණාට මතකෙ එන්නේ නැහැ. දැන් පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා කියලා කියනවා. සලආයතන පස්ස වේදනා ඒක වර්තමාන ඵලයයි. එතනින් එහාට තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා වර්තමාන හේතුවයි. තස්සා ඒව තණ්හාය. අන්නේ තණ්හාව. අශේෂ විරාග නිරෝධෝ. උපාදාන භව වෙමින් ශේෂ වෙන්න දෙන්නේ නැතුව මේ රාග කරන්නේ නැත්නම් මේ තණ්හාවට ඒ තණ්හාව නැති වෙන්නේ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. තණ්හා නිරෝධ වුණොත් උපාදාන වෙන්නේ නැහැ. උපාදාන නැත්නම් භව නැහැ.
අරමුණ තුල වේදනාව මම කොට ගත්තේ නැත්නම් තණ්හා නැහැ. තණ්හා නැත්නම් උපාදාන නැහැ. උපාදාත් නම් භව නැහැ. එක සැරේයි කනෙන් එන්න පුළුවන් ආපහු නාසයෙන් එන්න පුළුවන් අරමුණ. තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා අල්ලා ගැනීමයි මඤ්ඤමානෝයි. තණ්හා උපාදාන භව නැත්නම් අතීත හේතු නිසා වර්තමාන ඵල හට ගන්නවා හඳුනා ගන්න. තණ්හා උපාදාන භව නැහැ කියන වර්තමාන හේතු තැබ්බේ නැහැ නේද? තැබ්බේ නැහැ නේද? තණ්හා නැත්නම් උපාදාන නැත්නම් භව නැත්නම් එකේ අගට දාන්න තියෙන වචන පුළුවන් නම් කියන්න. ඉස්සර වෙලා නම් වර්ධිනකොට තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා. දැන් මම කියනවා තණ්හා නැහැ උපාදාන නැහැ භව නැහැ විද්‍යා විමුක්ති. ඒක නේද හෙව්වේ? අවිද්‍යාව දුරුුනේ නැද්ද එතන? අර තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාර නම් දැන් තණ්හා උපාදාව නැත්නම් විද්‍යා විමුක්ති නේද? දැන් අර අතීත අවිද්‍යාවද නැතුනේ වර්තමාන අවිද්‍යාවද නැති කරන්නේ. දැන් කරන්න පුළුවන් නේද? හැබැයි වර්තමානයේ තියන්නේ නැතුවම අතීත හේතු තමයි ඉවර වෙන්නේ. එහෙනම් අර අතීත ජීවිතයේ අවිද්‍යා සංකාර නැති කරන්න යන මොඩකම ඕන නෑ අපිට. දැන් තියන්නේ නැත්නම් අනාගතයට තියන්නේ නැති හැම එකක්ම අතීත හේතුවක් වෙලාවද දෙන්නේ නෑ. විද්‍යා විමුක්තියකට කියන්නේ තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා වැරදි පැත්ත නම් තණ්හා නැත්නම් උපාදාන නැත්නම් භව නැත්නම් අවිද්‍යා සංඛාර නෑනේ ඒකේ විද්‍යා විමුක්තිය. මිදුනේ නැද්ද? කෙලෙස් නැතුනේ නැද්ද? අල්ලා ගැනීම ක්‍රියාත්මක අල්ලා නොගැනීම ක්‍රියාත්මක වුණේ නැද්ද? ස්කන්ධ පංචකේ මමත්වයෙන් ශූන්‍ය වුණේ නැද්ද? අප්‍රමාද වුණේ නැද්ද? සතිය පාවිච්චි කළේ නැද්ද? ඔය ඔක්කොම ඔතෙන්ද තියෙන්නේ. ධර්ම න්‍යාය තේරුම් ගත්තාම එහෙමයි. සතිපට්ඨානේ කියන වචනෙන් කියන්නේ ඔන්න ඔය තණ්හා උපාදාන භව නොවි අවසන් කරන්න සිහිය තියෙන්න ඕන. පිම්බෙනවා හරි ඇකිලෙනවා හරි කොට ඔසවන දකබම කිවට ඕක වෙන්නේ නැහැ. මතක තියාගන්න. ස්කන්ධ පංචකය තුල සිහියෙන් කටයුතු කිරීම කියලා අප්‍රමාදයේ නිවනට මග යන්න සිහියෙන් තියෙන්න ඕන තණ්හා උපාදාන භව නොවෙන්න. තණ්හා නැත්නම් උපාදාන නැත්නම් භව නැහැ. අන්න සිහියෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? වර්තමාන හේතු නොතබා අවසන් වුණා. දැන් අතීත හේතු නිසා වර්තමාන ඵල පහක් වර්තමාන හේතු තැබුවොත් අනාගත ඵල පහක්. ඒක ඊළඟ ජීවිතයට හෝ ප්‍රවෘත්ති විපාක. වර්තමාන හේතු පහ තැබුවේ නැත්නම් මොකද්ද වෙන්නේ? අතීත හේතු නිසා වර්තමාන පහ හටගත්ත පංච පාදානස්කන්ධය හටගත්තා. ඒක මමත්වෙන් නොගෙන අවසන් කරා. වර්තමාන හේතු තිබුවේ නැහැ. එහෙනම් අනාගත විඥාන අපසලයන් පස් වේදනා හටගනීදායේ. කැඩුවේ නැද්ද? පටිච්චසම්පාදේ නිරෝධය නෙමෙයිද මේ දැක්කේ? තණ්හා නැත්නම් උපාදාන නැත්නම් භව නැත්නම් ඒකට කියනවා පටිච්චසම්පාදේ නිරෝධය දකින්නවා කියලා. බුදුහාමුදුරුවෝ සසර ගමන කෙලවරේ පටිච්චසම්පාදේ දැකලා නෙමෙයි මේ නිරෝධය දැකලා. පටිච්චසම්පාදේ දැක්ක පැවැත්ම සිදු වෙන හැටි තේරුම් ගත්තා. එහෙනම් මේ එකක් පාසා සිහියෙන් කටයුතු කරලා ස්කන්ධ පංචකය අල්ලා නොගැනීම අවසන් කිරීම තුළ තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ. එහෙනම් අවිද්‍යා සංකාර නැහැ, විද්‍යා විමුක්තිය. කාටද මේක කරන්න පුළුවන්? කරන්න පුළුවන් පටිච්චසම්පාදේ තේරුම් ගත්ත කෙනාට. පටිච්ච සමුප්පාද ධම්මේසු අඥානං අයං උච්චති තිබික්කේ මිච්ඡාදිට්ඨි. මේ විදිහට පටිච්චසම්පාද න්‍යාය දකින්න බැරි නම් මහණෙනියට මිත්‍යා දෘෂ්ටියයි කියනු ලැබේ. අඥානං. දැක්කද විද්‍යාවයි අවිද්‍යාවයි? විද්‍යාවයි අවිද්‍යාවයි? අවිද්‍යා සංකාරයයි විද්‍යා සංකාරයයි දකින්න හොඳට. වර්තමාන ස්කන්ධ පංචකයට එන දේවල් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් ගැනීමේදී මම ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අක්කත්තා. ඒ කියන්නේ වේදනාවට තණ්හා වෙනවා, තණ්හාවනොත් උපාදාන වෙනවා, උපාදානොත් භව වෙනවා. ඒකට කියනවා අවිද්‍යා සංකාර. ඒ කියන්නේ අපි කර්ම රැස් කරන පාරේ යන්නේ පෘථග්ජනයා. අවිද්‍යාව පත්‍ය සංකාර ආගට තියෙනවා ජාති ජරා ව්‍යාධි නිදහස් වෙනවයි කියලා. නෑ, කේවලස දුක්ඛක්ඛන්ද සමුදය හොති කියලා තියෙන්නේ. අවිද්‍යාව තුළ මොන සංකාරය රැස් කළත් ජාති ජරා මරණ සහ දුක්ඛ ස්කන්ධ හිමියෙන් වැරුණාම නිදහස් වෙන්නේ නැහැ. එහෙනම් අවිද්‍යාව නිරෝධ කරන්න ඕන. එක සැරයක් නෙමෙයි, 10 සැරයක් නෙමෙයි, 100ක් සැරයන් ලක්ෂ වාරයක්. අර ගහ ඇතුලේ තියෙන කිරි ටික ඇවිදින් ඉවර වෙනතුරු. කිරි හින්දෙනතුරු. තමන් හදාගත්ත මෝඩකම් ටික උපන්න කුසල් දුරු වෙන්නේ මේ ඇවිදින්.
අර අවිද්‍යා සංකාර තණ්හා උපාදානව එනවනේ. අතීත වෙච්ච කේනවා. අල්ලගත්තේ නැත්නම් ඒකත් නැසෙනවා අනාගතයට හේතු ඉතුරු නොවෙත් නැසෙනවා. දෙකම නැසෙන්නේ. ඉතින් අරකට කියනවා උපන්න කුසල් දුරු වීම, මේකට කියනවා නූපන්න කුසල් නොඉපදීම. මේකට කියනවා සම්මා වායාම. පොතේ නැද්ද එහෙම? යහපත් උත්සාහය. uppannānaṁ කුසලානං ධම්මානං එනවා අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනයති වායමති විරියං ආරභ චිත්තං පග්ගන්හාති පදහති එහෙම පෙන්නනවා. නූපන්න කුසල් නූපීම සඳහා ගන්නා වෑය. උපන්න කුසල් දුරු වීම සඳහා ගන්නා වෑයම. කොහෙද තියෙන්න ඕන? වර්තමාන ස්කන්ධ පංචකය තුල. වර්තමාන ස්කන්ධ පංචකය කියන ක්‍රියාකලාපයෙන් පරිබාහිරව හිතලා මේක කරන්න බෑ. වර්තමාන ස්කන්ධ පංචකය කියන එක ස්කන්ධ පංචකය හටගන්න හැටි පිළිබඳව ඒ සියුම් නුවණට එන්නේ නැතිව ස්කන්ධ පංචකය තුල ජීවත් වෙන්නේ නැතුව තමා ආත්ම කොට ජීවත් වෙලා මේක කරන්න බෑ. කාය පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීම තුල. මොකද ස්කන්ධ පංචකයෙන් පංචකයට නිරෝධය දකින්න ඕන. අර ඇහැට අරමුණක් ආවම කනට අරමුණක් ආවම නිරෝධයි කියලා හිතනවා කියලා කට්ටියක් ඔය කොළඹ පැත්තේ හිටියා කියන්නේ ඉස්සර. නිරෝධයි කියන්න ඕන නේ. දැක්ක කිව්වත් ඕක වෙනවා. හොඳම පරිවචනයක් කිව්වත් ඕක සිද්ධ වෙනවා. කොකාකෝලා කිව්වත් ඒක සිද්ධ වෙනවා. හැබැයි නිරෝධය සිද්ධ වෙන්නේ නැහැ. මොකද දැකලා නෙමෙයි අවසන් උනේ. නිරෝධයි කියන්න ඕනේ තණ්හා කලේ නැත්නම් උපාදාන නැහැ. උපාදාන නැත්නම් භව නැහැ. එහෙනම් අවිද්‍යා සංකාර. අන්න නිරෝධයි. කෙලස් නැසනවා කියන්නේ. ඒකයි. කෙලස් නැසෙන්නේ නැපේ. කෙලස් නැසීමේ භාවනා මධ්‍යස්ථානයේ වර්තමාන ස්කන්ධ පංචකයයි. බලෙන් ගන්න ඕන නැහැ. ඉදහසේ ඉන්න. ඇසට කනට නාසයට දිවට කයට ගැටෙද්දි ඒ අදාළ ගැටීමත් සමග තමන්ගේ අතීතේ එනවා. දුක ගැටීම නෙමෙයි අතීතේ එන එක. නම් සෝවාන් සිට අනාගාමි දක්වා මේ දුක එනවා ටික ටික විඳවන්න වෙනවා. ඉවර කරන්න බෑ. ඒක තමයි පුරාණ කර්ම කියන්නේ. පෙර කර්ම ගෙවන්න වෙනවා. නිකම්ම අදම සෝවාන් වෙලා දුක් නැතුව ඉන්න වෙයි කියලා හිතනවද? නෑ. මම නම් හිතනවා සෝවාන් වූ පුද්ගලයා තුළ එකම ක්ලේශයක්වත් නැති වෙලා නෑ කියලා. දැන් කාමරාග ව්‍යාපාද තුනී කිරීමේදී කෙලෙස් නසන්න ඕන. කාමරාග ව්‍යාපාද විනාශ කිරීමේ කෙලෙස් නසන්න ඕන. අර පෙන්වන්නේ සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් දක්වා මේ තණ්හා උපාදාන භව විද්‍යා සංකාර නොවෙන්න සිහිය පාවිච්චි කරන්න ඕන. ඒක තමයි සීල සූත්‍රයේ පෙන්වන්නේ. ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ. අන්න පංච උපාදානස්කන්ධයට එන දේ අර මගේ මම මගේ ආත්මකට ගත්තාම තමයි හේතු ඉතුරු වෙන්නේ. ඒක තමයි පමාව. මගේ නොවන මම නොවන මගේ ආත්ම අල්ලා නොගැනීමේදී ස්කන්ධ පංචකය හට ගන්නවා අතීත හේතු නිසා වර්තමාන ඵල. හැබැයි වර්තමාන හේතු නොතබා නිරෝධ වෙනවා. මේ වර්තමාන හේතු නොතබා නිරෝධ වීමට අනාගත ඵල උපදින්න වර්තමාන හේතු නොතබා නිරෝධ වීමට තමයි අනිත්‍ය කියන්නේ. අරමුණක් රැවටිලා වර්තමාන හේතු තියලා අවසන් වුණොත් ඒ අනිත්‍ය නෙමෙයි, ඒ නිට්ටය සුඛාත්ම. ඒකයි නිට්ටය සුඛාත්ම කොට ගැනීමෙන් මායයට බැඳේ මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස කියන්නේ. මේක වචනෙන් මම මගේ කියාගත්තේ නෑ. අරමුණට තණ්හා කළා නම් උපාදාන වෙනවා, භව වෙනවා, දැන් මායයට බැඳුනා. ඒකට තමයි නිට්ටය සුඛාත්ම කියන්නේ. දැන් ස්කන්ධ පහ මැසුණට හේතු ඉතුරු වුණා. ඒ නිසා ස්කන්ධ පහේ නැතිවීම අනිත්‍ය නෙමෙයි. මමත්වයට හේතු ඉතුරු කර නැසීමට තමයි නිට්ටය සුඛාත්ම කියන්නේ. නිට්ටය සුඛාත්ම බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ කියලා කවුරුත් කියනවද මට? නෑ, කියන්නේ නෑ. අනිච්ඡං අනිච්චතෝ දක්කුන් දුක්ඛමත් දක්ක දුක්ඛතෝ අනත්තානි අනත්තාදී අසුභං අසුභතද්දසොන්. සසර ගමනේදී නිට්ටය සුඛාත්මකට ගත්තා වූ මුලාවෙන් මිදීම සඳහා අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ දේ දුක්ඛ වශයෙන්, අනාත්ම දේ අනාත්ම වශයෙන්, අසුභ දේ අසුභං හෙවත් මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන දේවල් මගේ මම නොවන ආත්ම වශයෙන් හෙවත් අල්ලා නොගැනීමෙන් මොකද වෙන්නේ? එහෙම බැලීමෙන් සම්මා දිට්ඨි සමාදානා. ඒනම් ආනාරි සම්මා දිට්ඨිය එතන තියෙන්නේ. සබ්බ දුක්ඛා උපජ්ජගු සියලු දුක් ඉක්ම ගියහ. බලන්න ඕන මේක.
ස්කන්ධ පංචකෙන් පංචකයට බලන්න ඕන. දැන් අනිත්‍ය භාවිතය කුමක් සඳහාද තියෙන්නේ බුදුදහමේ? ලෝභ දේශ මෝහ අනිත්‍ය බලලා නසන්ට. වර්තමාන ස්කන්ධ පංචකයේ දංගෙඩියක් මේකට අතීත හේතු නිසා ලෝභ දේශ මොහ උපදිනවා. මේක විදර්ශනාව නැමැති කඩුව පාවිච්චි කරලා අනාගතයට හේතු ඉතුරු නොවට නසනකොට ඒ ස්කන්ධ පහ මේ යන්නේ උපාදාන නොවි. එහෙනම් ඒකෙන් බිත්තරයක් දැම්මේ නැහැ. ආපහු ඒකෙන් පැල හැදෙන්නේ නැහැ. තත්තු හැදෙන්නේ නැහැ. මතක තබා ගන්න. මේක නිරන්තරයෙන් ආපහු හදන්න වෙනවා. මෙන්න පටිසෝතගාමී කියන්නේ මේ අර එනේවා එන්නේ ඇවිදින් අවසන් කරන එක. ආගමික ભેදයෙන්තරෝ ඕනෑම පුද්ගලයෙක් අරමුණ මගේ ආත්ම කොට ගත්තොත් අවසන් කරන්න ඉදිරියට හේතුවක් තබලා. ඔක වචනෙන් ප්‍රකාශ වෙනවා. හැමෝගෙම හංගන්න බෑ. දැඩි වෛරයක් තියෙනවා මං ළඟ. අහවල් ආගම කෙරෙහි, ආගමක ජාතිය කෙරෙහි, රට කෙරෙහි, අර්ගයා කෙරෙහි. අර තියපුවා තමයි. තියපු හැම එකක් පාසාම Taman දුක් විඳින්න වෙනවා. ඒ නිසා ඔබට දුක් ගෙනත් දෙන්නේ බාහිර ලෝකේ නොවේ. බාහිර ලෝකේ පුංචි ප්‍රත්‍යක් විතරයි. Taman හිත ඇතුලේ තබාගෙන තියෙන දේවල් එළියට ඇවිදින් තමයි මේ දුක් ගෙනත් දෙන්නේ. මේ හොඳට හොඳ ඇඳුමක් ඇඳගෙන ට්‍රයිපටියක් කරේ දාගෙන සාන්ත දාන්තව සවත් දාගෙන කතා කර කර ඉන්නවා. මහත්මයෙක්. මහත්මයාගේ කේන්ති ඇවිස්සෙන තාම මොන හරි දෙයක් කියනවා කවුරු හරි. මන රාක්ෂෙක් වගේ මූණ කළු වෙලා ගිහින් ඉන්න තර අමතක වෙලා ගහ ගන්න වෙන ගන්න කපා ගන්න කොටා ගන්න යනවා. ඒ ඔබද? ඒ ඉස්සර වෙලා හිටපු ඔබද? නෑ යා හොඳ මහත්යෙක් නේ. ඒ මහත්යාගේ කය බලුනේ මොකක් නිසාද? ද්වේෂයෙන් තෙන්ට ආපු නිසා. මේ අවුල හැදුවේ ද්වේෂය නෙවෙයිද? එහෙනම් මම කියන්නේ කයද ද්වේෂයද? මේ ද්වේෂය ඔබේ හිතේ තියෙන තාක්කල් කොහේ ඉපදුනත් මොන ආගමේ ඉපදුනත් ඔබට වද දෙන්නේ නැද්ද? මරන්න ඕනේ ඔබ නෙමෙයි ලෝභය, ද්වේෂය, මෝහය. ලෝභක්ඛේ නිබ්බාණං, දෝසක්ඛේ නිබ්බාණං, මෝහක්ඛේ නිබ්බාණ කියන්නේ ඒකයි. ඒවා මරන්න පස්සේ බෑ. උපදින වෙලාවට මරන්න ඕනේ. ඒවා උපදින්නේ තියලා තියෙන නිසා. එන වෙලාව බලන් ඉන්න. එදාට ආයෙත් පරණ පුරුද්දට ගහ ගන්න බැන ගන්න කපා ගන්න කොටා ගන්න ගොත් ඔබ සතිපට්ඨානෙ භාවිතා කරන්නේ ආයෙත් වර්තමාන හේතු තියෙනවා. කිරීම පමාවයි, නොකිරීම භාවනාවයි. දේශ කරන එක පමාව නම් දේශ නොකිරීම මගෙන් අහන්නේ කොහොමද? නොකර ඉන්නේ කොහොමද කියලා. ඉතින් නොකර ඉන්නකෝ එච්චරනේ. නොකිරීමෙන් අවේරේනච සම්මන්ති. අර ඉස්සල්ලා කරපු දේ කරන්න එපා කියලා නේද මේ කියන්නේ? ඉස්සල්ලා කරපු දේ මං හොඳ වැඩක් කරන්නම් කියලා ඉස්සරහට තිබ්බා. මමත්වෙන් අරගෙන ස්කන්ධ පංචකය හේතු තිබ්බා. දැන් කියන්නේ එහෙනම් හේතු ඉතුරු නොකර අවසන් කරන්න කියලා නේද? ඒකට තමයි නොකිරීම කියලා කියන්නේ. ඒක තමයි නොපමාව කියලා කියන්නේ. මොකද මේ ගමන යන බව තේරෙන්නේ ඉදිරියට පාද තැබීමෙන් නම් මින් ඉස්සරහට උත්සාහ කරනවා පාදයක් නොතබා ඉන්න. දැන් මේකට තමයි අතීත හේතු නිසා වර්තමාන ඵල පහක්, වර්තමාන හේතු පහ නොතිබ්බොත් ඉස්සල්ලා පෙන්වන්නේ අතීත හේතෝපඤ්ඤ ඉදානි ඵල පංචකං ඉදානි හේතෝපංච කියලානේ. අතීත පහ නිසා වර්තමාන ස්කන්ධ පංචකේ වර්තමාන ඵල පහකට වර්තමාන හේතු පහක් තියෙනවා. එහෙනම් අනාගත ස්කන්ධ පහක් හෙවත් විපාකයක් තියෙනවා මෙලොව පරලොව වශයෙන් කාම රූප අරූප වාත්‍රය. අතීත හේතු පහ නිසා වර්තමාන ඵල පහ හට ගන්නවා. ඔබ වර්තමාන හේතු පහ තිබ්බේ නැත්නම් මොකද වුනේ? අනාගතයට හේතු තිබ්බද? ඵලයක් හට ගන්නවද? මේ වර්තමාන හේතු පහ ඉදිරියට නොතබා අවසන් කිරීමට තමයි බුදුහාමුදුරුවෝ අනිත්‍යවත් ධර්මය කියන්නේ. මේ අනිත්‍ය නැමැති ධර්මයේ සරණින් තමයි සත්‍ය දුකින් මිදෙන්න ඕන. කේසාලෝමානාකා අනිච්ච වැළුවට බෑ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ කේසාලෝමානාකා දන්තා නෙමෙයි. ඇසට කනට නාසයට දිවට කයට එන්න ආව ලෝභ දේශ මොහ අරමුණු මමත්වෙන් ගන්න එකට. ඒ පංච උපාදානස්කන්ධයේ අනිත් දුක්ඛ අනාත්මය බලන්ට වෙනවා. එතකොට අර අනිත් දුක්ඛ අනාත්මය බැලීමේදී වර්තමාන හේතු ඉතුරු නොවි අවසන් වෙන්නේ අල්ලා නොගැනීම නිසා. මම මේ ළඟදී වචනයක් කිව්වා. ආයෙත් කියන්න. මට එහෙම කිව්වොත් කවුරු හරි මේ සමාජයේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම දේශන අවුරුදු 45ක් දේශනා කරපුවා කෙටියෙන් කියන්න කියලා. මං කියනවා පංච උපාදානස්කන්ධය අනිත්‍ය. වෙන මොකවත් නැහැ මට කියන්න. සත්වයා සසර ඇවිදින්නේ පංච උපාදානස්කන්ධෙන්. ඒ උපාදානය වෙන්නේ නිත්සුකාත්ම කියන්නා වූ මායාගේ බණවලට සවන් දීමෙන්. මායාගේ බණ අපේ නෙමෙයි.
බුදුහාමුදුරුවෝ වදාරනවා මාර බන්ධනෙන් මිදෙන්න. එහෙනම් පංච උපාදානස්කන්ධය නිත්සුකාත්මකට ගැනීම පමාව නම් නොපමාව කියන්නේ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාත්මකට ගැනීම. පමාවේදී පමා වෙනවා කියන්නේ තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා හේතු ඉතුරු වෙනවට වර්තමාන හේතු ඉතුරු වෙනවට අනාගත ඵලයක් සඳහා. නොපමාව කියන්නේ තණ්හා නැත්නම් උපාදාන නැහැ උපාදාන නැත්නම් භව නැහැ. එහෙනම් ඒක විද්‍යා සංඛාරයක්. අන්න සිහියෙන් කටයුතු කිරීම කියන්නේ අප්‍රමාදය. නිවනට මගේ. කරලා බලන්න. කරලා බලන්න කෙලෙස් නැසනවද නැද්ද කියලා. කරලා බලන්න හිත ඇතුලේ තියෙන දේවල් ඇවිදින් ඉවර වෙනවද නැද්ද කියලා. වෙලාවක් ඕනේද? නෑ වෙලාව වර්තමානයේ. තැනක් ඕනේද? නෑ ඇහැට කටන ගැටෙන ඕනෑම දෙයක්. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේදී මේ ලෝකේ ක්‍රියාකාරීත්වය නැවත යන්ත්‍රය අඩපණ වෙන්නේ නැත්තේ. තම තමන් අදාළ ධාර්මික සාධාරණ වෘත්ති සියල්ල යෙදෙන්න පුළුවන්. ඒක බාහිර ක්‍රියාකාරකම. සිත හදන එක තමන්ගේ ඇතුළත වැඩක්. ඒකට පඩි අඩු වෙන්නේ නැහැ. කාලය ගත වෙන්නේ නැහැ. කවුරුත් දන්නෙත් නැහැ. මොකද අපි අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය එදිලා ඉන්නවා වර්තමානයේ. ඔකට කියනවා පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති කියලා. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ප්‍රත්‍ය නිසා යම් ධමයක් හට ගන්නවාද? ලෝභයේද, දේශයේද, මෝහයේද, ඊර්ෂ්‍යාවද, ක්‍රෝධයේද, වෛරයේද, තණ්හාවද, රූපකාමයේ තත්ත යෝ ධම්මං. එතන අල්ලා නොගන්න තත්ත තත්ත ඇසෙන් කනට කනෙන් නාසයට නුවණින් බලන්න අල්ලා නොගැනීමෙන් තණ්හා නැතුව උපාදාන නැතුව භව නොවෙන්න වර්තමාන හේතු නොතබා අවසන් වෙන්න අතීතෙන් ආවට කමක් නැහැ වර්තමානයේ හඳුනගත්තට කමක් නැහැ පස්සේ ගන්න තියන්න එපා. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් මායයට පරදින්න වෙනවා අපි. මායයට අපට පරදින්න වෙනවා. ඔබ වර්තමාන හේතු තිබ්බොත් ඔබ මායයට පරාදයි. එහෙනම් මායයට පරාජය වීම වර්තමාන ස්කන්ධ පංචකයේ නිත්සුකාත්මකට ගන්න අතර සිදුවෙන දෙයක්. මායя පරාජය කිරීම වර්තමාන ස්කන්ධ පංචකයේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් ගන්නත. දැන් පටිච්චසමුප්පාදයේ නිරෝධය නෙවෙයිද දකින්නේ මොහොතක් පාසා. බුදුහාමුදුරුවෝ පටිච්චසමුප්පාදයේ නිරෝධ කළා නෙවෙයිද බුදු උනායි කියන්නේ. ඕගොල්ලෝ නම් කාටවත් සම්මා සම්බුද්ධ වෙන්න බෑ පටිච්චසමුප්පාදයේ නිරෝධ කළා. හැබැයි අනුබුද්ධ වෙන්න පුළුවන්. තේරුම් ගත්තාම. යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝමං පස්සති හරිද? යමක් පටිච්චසමුප්පාදයේ දකීද හේමා දකී. බුදුහාමුදුරුවොත් මේ නිරෝධය දැකලා තමයි අවබෝධයටපත් උනේ. අපටත් නිරෝධය දැක්කහම අරකට නම් කියන්නේ එක නමක් සම්මා සම්බුද්ධ. අපට එහෙම කියන එකක් නැහැ. වෙන නමක් පාවිච්චි කරයි. අරක ස්වයම්බූ ඥානෙන් කියයි. මේකට කියනවා පඤ්ඤා විමුක්ත කියලා. අපි මේ කතා කළේ ධර්ම දේශනා 3ක් 4ක් 5ක් තිස්සේ ස්කන්ධ පංචකය තුළ පටිච්චසමුපාද න්‍යාය භාවිතා කිරීමෙන් විදර්ශනා වඩන හැටි. අපි මේ කතාවේදී පටිච්චසමුපාදයේ ආත්ම තුනකට ගලපලා තියෙන එකේ වැරද්ද සමග එක කටපාඩමක් කරනවාම ස්කන්ධ පංචකය දකින්න අවශ්‍ය අවබෝධය ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒ බණ කොච්චර කිව්වත් වැඩක් වෙන්නේ නැහැ කියන එකත් තේරුම් ගන්න. මේ සමාජයේ පටිච්චසමුපාදයේ දේශනා කළ යුත්තේ උපසම්පදායෙන් වසර 25 30ක් 35ක් 40ක් ගෙවලා මේ ධර්මයත් එක්කලා ජීවත් වෙලා වටහා ගත්ත අය මේ සත්‍ය දුකින් මුදවා ගැනීමේ අනුකම්පාවෙන් පමණයි. දන්නේ නැත්නම් පාඩම් කරගන්න ඉගෙන ගන්න නොදන්න පටිච්චසමුපාදයක් දේශනා කරන්න එපා. ඔබත් අමාරුවේ අහන අයත් අමාරුවේ. මේක සූත්‍ර දේශනා ඕන එකක තියෙනවා. ආසවක්ඛ්‍ය සූත්‍රයේ තියෙනවා ඕක. උපාදානස්කන්ධ සූත්‍රයේ තියෙනවා ඕක. සංයෝජන සූත්‍රයේ තියෙනවා. ඔය කියන කාරණාව හැම එකෙම තියෙනවා. මේ සිද්ධිය සිදු වෙන හැටි. අපි ඒ සූත්‍ර වලින් මින්පර පෙන්ලා තිබෙනවා. අද අපි එක භාවිතා කළේ සම්පූර්ණයෙන්ම පටිච්චසමුප්පාද න්‍යාය සඳහා. ඔබ තවත් මට යෝජනා කරන්නේ නම් පටිච්චසමුප්පාද න්‍යායෙන් ධර්ම දේශනා කරන්න කියලා වෙනස් සූත්‍ර ආශ්‍රයෙන් මම තවත් මේක පැහැදිලි කරන්නම්. දැන් ඔබට කරන්න ඕන දේ තමයි අතීත හේතු නිසා වර්තමාන ඵල පහ උපදීවි. වර්තමාන හේතු නොතබා අවසන් කරන්න. තැවීමට කියනවා තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා කියලා. ඒක නිත්‍ය සුඛාත්ම.
නොතෙමීමට කියනවා තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධ භව නිරෝධෝ තණ්හා උපාදාන භව නිරෝධයට කියනවා විද්‍යා සංකාර විද්‍යා විමුක්ති කියලා. අන්න පටිච්චසමුප්පාදේ නිරෝධය දැකීමෙන් අනාගත විපදින්න හේතු ඉතුරු නොවි අවසන් වෙනවා. කෙලස් නසනවා කියන්නේ ඕකනේ. සසර ගමන කෙලවර කරනවා කියන්නේ ඕකනේ. හදාගත් ඒවා අයින් කරන්න ඕන උපන්න කුසල නූපදින්න ඕන. ඇතුළත සංසුන් වෙන බව තේරෙවි ගැටෙන්න එනවා අඩු වෙනකොට අර කිරි නැත්තම් ගහේ එනවා අඩුයිනේ. උපන්න කුසල් දුර වෙන තරමට. දැන් බුදුන් වහන්සේ අවුරුදු 35 සිට 80 දක්වා මේ අතීතෙන් හෙන්න හේතු නැතුවම ප්‍රසාදයන්ට ගැටෙtti මොන ස්කන්ධද පාවිච්චි කරන්න ඇත්තේ? ස්කන්ධ පංචක විතරයි. ඒවට ක්‍රියාසිත කියලා කියනවා. ඒවා තණ්හා උපාදාන බව නැහැ. ඒවා ලෝභ සිත්, ද්වේෂ සිත්, මෝහ හිත් නෙමෙයි. සසංකාරික නෑ ඒවා. එතකොට ක්‍රියාසිත. එතකොට ක්‍රියාසිතවලදී අපූර්වට වර්තමානයේ ජීවත් වෙන්න පුළුවන්. අර ඇතුළතින් එන්න වදකයා යාට නෑ. සුභ අසුභ වගේ જાති, හරි වැරදි වගේ જાති, පින්පව් වගේ જાති එතෙන්ට නෑ. ඒවා වළංගු නෑ. සියල්ල උපේක්ෂා විතරයි. මේ පිළිබඳව නැවත නැවතත් ශ්‍රවණය කරන්න පුළුවන් ඔබට. ඒ ශ්‍රවණය කිරීම තුළින්. එහෙම නැත්නම් ඔබට ඉල්ලන්න පුළුවන් මේ දේශනා නැවත නැවතත් විකාශනය කරන්න කියලා සුදු මුදලක් ගෙවලා. එහෙමත් ක්‍රමයක් තියෙනවානේ මේකේ. ප්‍රත්‍යක්ෂ වෙනතුරු අහන්න. කටපාඩම් වෙනතුරු නෙමෙයි ප්‍රත්‍යක්ෂ වෙනතුරු අහන්න. ප්‍රත්‍යක්ෂ වුණෙන් පස්සේ මොකද මම දැන් කරන්න ඕන කියන ප්‍රශ්නෙට උත්තරයක් හම්බෙලා තියෙනවා. මොකක් කරන්න ඕන? මොකවත් නොකර ඉන්න ඕන. ලෝභ නොකර ඉන්න ඕන, ද්වේෂ නොකර ඉන්න ඕන, මෝහ නොකර ඉන්න, වෛර නොකර ඉන්න, බලි නොකර ඉන්න ඕන. එතකොට තමයි ඒවා ඉවර වෙන්නේ. ඒකට තමයි කාන්ති පරමන් තපෝති තික්කා කියලා කියන්නේ. ඔය පරම සැපත තපස ඉවසීම. පෘථග්ජන භාවයෙන් මම ඉවසලා බැරි තැන කියන එක නෙමෙයි ඒ කියන්නේ. මේ නොකිරීම තුළ මේවා නැසෙන්නේ අනාගත හේතු නොතබා. දහම්මැස පාදා ගැනීමට අවශ්‍ය ධර්මයේ තේරුම් ගැනීම තුළින් පටිච්චසමුප්පාදේ නිරෝධේ භාවිතා කරන පිරිසක් මේ සමාජයේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි අය තුළ හදන්න පුළුවන් නම් ඔවුන්ගේ අවබෝධය අනිත් අය සඳහා පැතිරී යනවා. ඒක අමාරු නම් අපි ත්‍රිලක්ෂණය තුලින් හරි චතුස්සත්ත්‍ය තුලින් හරි කර්මක්ෂය කිරීමේ කර්මය තුලින් හරි සතර සතිපට්ඨානය තුලින් හරි පැහැදිලි කරමු. බොජ්ජංග තුලින් හරි. කොකින් ගත්තත් වර්තමාන හේතු නොතබා අවසන් කිරීම කියන තැනට ගැලපෙන්නේ නැත්නම් ඒ භාවනාව බුදුරජාණන් වහන්සේගේ භාවනාවක් වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න. ඒක කර්ම මාර්ගය නෙමෙයි, ඒක කර්මක්ෂය කිරීමේ මාර්ගය. ඒකට කර්මස්ථාන එකක්වත් නැහැ. කර්මක්ෂය කිරීමේ ස්ථානෙ විතරයි තියෙන්නේ. ධම්මස පාදා ගන්නට ඔබ හැම දිනාට මේ කරුණ පැහැදිලි කර ගැනීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.